හරි. මම කිව්වේ මේ නිබන්ධනයේ ඕගොල්ලන්ට 90ක ප්‍රමාණයක් 90 ඊට වැඩි ප්‍රමාණයක් දෙකෙන් කව වෙනවා. මෙතනින් කව වෙන්නේ නැතිව තමයි රහස් භාෂා, රූප රටා, ඒ වගේ සංඛ්‍යා රටා, ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි කව වෙන්නේ නැත්තේ. මේක ඇත්තටම මේ නිබන්ධනය කරන්න හේතුව අපි හැමෝම හදන්නම් වාලේ IQ හදලා වැඩක් නැහැ. IQ හදන්න කලින් සිද්ධාන්ත කියන ඒවා අනිවාර්යෙන් දැනගන්න ඕන දේවල්. අන්නේ සිද්ධාන්ත ටික කව වෙන්න තමයි මම මේ ෆ්‍රී IQ සෙමිනාර් කරන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕගොල්ලන්ට හරියට IQ ඉගෙන ගන්න ඕන නම් තමන් තනියෙන් පොතක් මේන්ටේන් කරන්න. පොත අරගෙන පාඩම් 36ක් කෝ 30කට ප්‍රමාණයක් තියෙනවා. ඒවට එක පිටු පහ වගේ වෙන් කරන්න. පිටු 5 හෝ පිටු 10 වෙන් කරන්න. වෙන් කළා ඒ පාඩමට අදාළ සිද්ධාන්ත ඉගෙන ගන්න ඉස්සෙල්ලාම ඊට පස්සේ ඒකෙන් ගණන් කීපයක් තනියෙන් හදන්න. මම දැන් සිද්ධාන්තේ කියලා දෙනවා මම ගණන් දෙක තුනක් හදනවා. එතකොට ඒ පොත පටන් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ මාතෘකාට ගෙන්න. ඒ සිද්ධාන්ත වලට අදාළ ගණන් හදන්න. එහෙම තනියෙන් කරන ප්‍රැක්ටිස් එක. ඔන්න ඔය පුහුණුව කියන එක වැදගත් වෙනවා ඕගොල්ලන්ට එක්සෑම් එකේ. ඇයි මේ එක්සෑම් එක වැදගත් වෙනවා කියන්නේ අපි කාලයත් එක්ක තමයි තරම් කරන්නේ. දැන් ඕගොල්ලන්ට මේ මෑතකදී ඊයේ පෙරේද අවුට් වෙච්ච ගැසට් එකේ පේන්නේ නැති විභාග රටාව සම්පූර්ණයෙන් වෙනස් කරනවා. ඒකට හේතුව තියෙන්නේ එක්සෑම් වල බහුතරයක් දෙන ෆේල් වෙන විෂයන් දෙකක් තමයි IQ අනිත් එක අවබෝධය. ඔන්න ඔය විෂයන් දෙක පළවෙනි කාණ්ඩය අතට ගේනවා. ඒ පළවෙනි කාණ්ඩය මොකක්ද කරන්නේ? මේ විෂයන් දෙක පාස් වෙන්න නම් 140 ගත්තාම ඇති. නමුත් මේ විෂයන් දෙක පාස් වෙලා මදි. මේ දෙකේ එකතුව ලකුණු 100කට වඩා වැඩි වෙන්න ඕනේ. ඕගොල්ලෝ දෙවනි විෂය කාණ්ඩයේ ලියනවද නැද්ද කියලා තීරණය කරන්න. එතකොට ඕගොල්ලන්ට මූලිකම ගැටලුව වෙන්නේ මෙතන. මේ කඩේම පැන්නොත් විතරයි ඕගොල්ලන්ගේ SLAs ද foreign service ද ප්‍රම සම්පාදනයද accountant service ද ඒවා කියන එක තීරණය වෙන්නේ. මේක අදාළ වෙන්නේ 2021 වර්ෂයේ ඉඳන් තමයි ඉස්සරහට. නමුත් තාම එක්සෑම් කීපයකට විතරයි මේක සංශෝධනය කරලා තියෙන්නේ. ඉස්සරහදී ඉතුරු එක්සෑම් වලට සංශෝධනය කරනවා කියලා ඒ ගැසට් එක හරියට කියවුවොත් ඒකේ පල්ලෙහා කියලා තියෙනවා. ඒ කියන්නේ සිස්ටම් එක එන්න වෙනස් කරනවා. ෆේල් වෙන ඒවා තමයි වැඩියෙන් අපි බලන්න ඕනේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න මින් ඉස්සරහට විෂයන් මේ දෙකට වැඩි බරක් දීලා කරේ නැත්නම් මොකද වෙන්නේ? ඕගොල්ලන්ට ඊළඟ කඩේකට යන්න බැරි වෙනවා. හොඳට මතක තියාගන්න මෙතනින් IQ ස්කෝර් කරන්න ලේසි හරියට සිද්ධාන්ත ටික දන්නවනම්. එහෙනම් තව එකකට කියන්න යන්නේ නැහැ. තව පොඩ්ඩක් කියනවා කොහොමද අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා. මම හැම සෙමිනාර් එකම හැම තැනකම කියන්නේ තමන් පැයේ පේපරේ පැයට ප්‍රැක්ටිස් කරන්න එපා කවදාවත්. පැයේ පේපරේ පැයට ප්‍රැක්ටිස් කරන්න එපා කවදාවත්. විනාඩි 50කට ප්‍රැක්ටිස් කරන්න. විනාඩි 50ට 55ට ප්‍රැක්ටිස් කරන්න. ඇයි එහෙම කියන්නේ? මෙන්න මේ ස්පීඩ් එක කියන එක. ස්පීඩ් එක කියන එක නැත්තම් හැදෙන්නේ නැහැ කවදාවත්. එක්සෑම් එක ලියන්න ගියාම අපිට එන්නේ මොනවද? එකක් ප්‍රෙෂර් එක. ප්‍රෙෂර් කියන්නේ අපි අමාරුනේ. ඒ මුකුත් නෙමෙයි අපි අමාරුත් එක්ක යන ඉතින් මුකුත් නෙමෙයි. මානසික ආතතියක් එනවා. අපි අලුත් තැනක තරයකට මුහුණ දෙන්න යන්නේ. අන්නේ ප්‍රෙෂර් එක. අනිත් එක තමයි අපි දන්න ප්‍රශ්නත් අපිට පටලැවෙනවා. ඒකට එක හේතුවක් තමයි දන්න ප්‍රශ්න පටලැවෙන්න අපි බය වෙනවා. නැත්නම් මේ අපි ෂොක් වෙන එක පාඩම්. ඒක නැති කරගන්නේ කොහොමද? පේපර් එක ගත්තාම විනාඩියක් පේපර් එක පෙන්නගෙන යන්න. තමන් මොනවා හරි කළා තියෙන දෙයක්
කළා තියෙන ගාන කළා තියෙන තියරිය එකපාරට ඇහැට යනවා. ඒක දැකලා පුරුදුයි මේ වගේව කළා තියෙනවා. අන්න ඒ වගේ ඔළුවට පණිවිඩයක් එනවා. අන්න ඒ අවස්ථාවේ ඒ ගානින් ඕගොල්ලෝ පටන් ගන්නවා. ඒ ගානින් ඕගොල්ලෝ පටන් ගන්නවා. ඕගොල්ලන්ට මම මේ කියන ඒවා මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මම දැන් කියන ඒවා වල මයික් එක අන්මියුට් කරලා රක්කලා කතා කරන්න. මොකද මැසේජ් දැම්මම මට පේන්නේ නැහැ. ෆෝන් එකේ බෑක් කැමරා එකෙන් තමයි වීඩියෝ එක දාලා දෙන්නේ. හරි. ඊළඟට එතකොට ඕගොල්ලන්ට කැමරාව පැහැදිලි නැත්තම් පොඩ්ඩක් කියන්න. ටියුට් එක ගන්න කොහොමද කියලා අහනවා. ටියුට් එක මම FB group හැම එකම share කරලා තියෙනවා. බලන්න. එතකොට මම දැන් කියකින්දී අන්නේ පළවෙනි මනසට යන ඇහැට ඇක්ෂන් ගන්න පටන් ගන්න. ඒක තමයි පටන් ගන්න හොඳම පොයින්ට් එක. මොකෝ මේක පළවෙනි ගාන වෙන්න පුළුවන් 20 වෙනි ගාන වෙන්න පුළුවන් 50 වෙනි ගාන වෙන්න. 60ක් තියෙන පේපර් එක 60 වෙනි ගාන වෙන්න පුළුවන්. කියන්න බෑ කීවෙනි ගානද කියලා. Tamanට පුද්ගලයාම ගාන වෙනස් වෙනවා. අන්නේ ගානෙන් පටන් ගන්න. මේක මේ සයිකොලොජිකල් දෙයක්. මේක සයිකොලොජිකල් දෙයක්. ඕනම කෙනෙක් කියන්න පුළුවන් සංකරණාවෙන් පටන් ගන්න එහෙම කියන්න බෑ. පුද්ගලයාණු බද්ධව ගාන පටන් ගන්න ඕන තැන වෙනස් වෙනවා. පුද්ගලයාට අනුරූපී පුද්ගලානුරූපීව පුද්ගලයාගේ චින්තන හැකියාව එයා මොකටද මේ වැඩියෙන් දක්ෂ කියන එක මත ඒක තීරණය වෙනවා. ඒකයි මම කිව්වේ හොඳට ගාන බලාගෙන යනකොට Tamanට ඇහැට එන පළවෙනි ගානෙන් පටන් ගන්න. අයිකෙක්ස් පළවෙනි. මේක මම කියන දෙයක් නෙමෙයි. පරිශ්‍රණ කළා ලෝකේ හොයාගත්ත දෙයක්. Tamanගේ ඇහැට යන පළවෙනි ගාන කියන්නේ Tamanට හොඳට හුරු පුරුද්දයක්. ඒ හුරු පුරුද්දේ පටන් ගන්නකොට Tamanට ඒ ගාන හදන්න පුළුවන් වෙනවා. හොඳට හදනවා. ඒකේ මානසික අල්ලසක් දෙනවා. මම මේ ගාන හොඳට හැදුවා කියන එක. අන්න එතෙන්දී Tamanගේ ඔළුවේ තිබ්බ ස්ට්‍රෙස් එක මේ ප්‍රෙෂර් එක ඔක්කොම නැති වෙනවා. එතකොට පේපරට හොඳට මුහුණ දෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ පරිශ්‍රණාත්මකව හොයාගන්න. ඒකයි මම මේක කිව්වේ. අනිත් දේ අපි ගන්න ලොකු මොඩ වැඩක් වැරදි වැඩක් තමයි මේ ලංකා ඉතිහාසයේ එක්සෑම් ලියපු හැමෝම තාමත් කරනවා ඉස්සරහට කරයි කොච්චර ඉවත් දෙන්නේ. අපි මේ ප්‍රශ්න කරගෙන යද්දී අපි 17 වෙනි ප්‍රශ්නේ හිර වුණොත් අපි මොකද කරන්නේ? ඒක ටිකක් වෙලා කරනවා. කළා අපි ඉස්සරහට කරගෙන යනවා ආයෙ 20 වෙනි ප්‍රශ්නේ විතර එනවා. ප්‍රශ්න තුනක් කරලා නම් තියෙන්නේ. නමුත් ඔළුවේ දුවන්නේ අර වැරදිච්ච එක. හරියට නිකන් ෆ්‍රෙෂ් ලව් එක වගේ. කවදාවත් අමතක කරන්න බෑ. හැමදාම මතක් වෙනවා. අන්න ඒ වගේ තමයි. මෙයාව මතක් වෙච්ච එක මොකද කරන්නේ? ආයෙ දුවගෙන අවිල්ලා මෙයාව බලනවා. ඒ බూరు වැඩේ කරන්න එපා. ඒ මෝඩ වැඩේ කරන්න එපා. ආයෙ බැලුවට ආයෙ තේරෙන්නේ නැතුණා මොකද කරන්නේ? ආයෙ හදාගෙන යනවා. ආයෙ හදාගෙන 25 විතර හදලා ගිහිල්ලා ගණන් 5ක් ඇදුවා. ආයෙ මතක් වෙනවා. දාලා ආවනේ දරයව කියලා. ආයෙ යනවා එතෙන් ආයෙ බලනවා. ඔහොම මුළු පේපර් එක පුරාම මේ 17 වෙනි ගාන 25 පාරක් බලන්න. එතරම් විනාඩි 25ක් විතර ගිහිල්ලා ඒ ගානට. ඒ වැඩේ කරන්න එපා. පළවෙනියෙන් දාලා යන කෙනා ආයෙ බලන්න ඕනේ මුළු පේපරේම ගිහිල්ලා 50 වෙනි ගානක් කරාට පස්සේ ඉන්න ඔක්කොම chances ටික අරගෙන තමයි ආයි මග යනකු එක්කෙනාට එන්නේ. දාලා ගියා නම් මොකටද ආයි බලන්නේ? බලන්න ඕනේ අන්තිමට වෙලා තිබ්බොත් විතරයි. ඒක හොඳට මතක තියාගන්න. අපිට සිද්ධාන්ත කියන එක වැදගත් වෙනවා. ස්පීඩ් එක, ටයිම් මැනේජ්මන්ට් එක වගේ ප්‍රශ්න තෝරගන්න කියන එක. මම දැන් යනවා පේපර් එකට. කියන්න ඕන ඔක්කොම ටික මම කිව්වා. මොනවා ප්‍රශ්නයක් තිබ්බොත් මයික් එක අන්මියුට් කරලා කතා කරන්න. මේ කාර්ය හා කාලය ගැටලු වල තියෙන සරලම ගැටලු වලින් මම පටන් ගන්න තියෙන්නේ. පළවෙනි ගාන කියනවා දස්කපන තරගාවලියක ගයාන් මිහිල්. මම ගයාන් කියනට ගයන්න ගන්නවා. මිහිල් කියනට මියන්න ගන්නවා. පුළුවන් තරම් කාලය අඩුවෙන් යන නම් අපි මෙහෙම කරන්න ඕනේ. මේක සම්පූර්ණ නම ලියන්නේ නැහැ ගයාන්ගේ මේ මොකද මිහිල්ගේ නම ලියන්නේ නැහැ. ගයන්න ලියන්නයි විතරයි. ගයාන් මිහිල්ට වඩා 3 ගුණයක් හොඳින් තරග කරන ලදී. ඒ කියන්නේ මිහිල් එකක් කරනකොට මෙයා 3ක් කරලා දිනවා. 3 ගුණයක් කියන්නේ මෙයා එකක් නම් මෙයා 3ක් කරනවා. මේ කාලේ එකම කාලයකදී එකම කාලය
කාලය එකම වෙලාවෙත් තමයි මෙයා වැඩ එකක් කරද්දි මෙයා වැඩ තුනක් කරන්නේ. එහෙනම් මෙම තරගයේ ගයන් ජයගන්නේ මිනිත්තු 15ක්. මෙයාට කාලය විනාඩි 15ක් යනවා. මේ ඇවිල්ලා කාලය. මෙයා කාලය විනාඩි 15ක් කියන්නේ මෙයාගේ 3 ගුණයක් වැඩ කළා. එහෙනම් මොකද වෙන්නේ? මෙයාට කාලය 3 ගුණයක් යන්න ඕනේ. කාලය 3 ගුණයක් යනවා කියන්නේ 15 වැඩි කිරීම 3 සමානයි 45. හේතුව මෙයා එකම කාලයේදී වැඩ 3ක් කරනවා. මෙයා කරන්නේ 1යි. මෙයා මේ වැඩ ගන්න කරන්න නම් මේ වගේ 3 ගුණයක් කාලය යන්න ඕනේ. ඒ නිසා තමයි මෙයාට 15ක් ගියේ කරන මෙයාට 45ක් යන්නේ. ප්‍රශ්නයක් තියෙනවා අහන්න. නැත්නම් මේක ලියාගෙන ටක් ගාලා ඔකේ එකක් දෙන්න. මම ඊළඟ ආට යනවා. ලියාගෙන ඉවරලා මට ඕක එකක් දෙන්න. ඒ කියන්නේ මිහිරට තරගය නිම කරන්න විනාඩි 45ක් යනවා. මෙතන ගානේ අහලා තින්නේ මිහිල් ගයන්ට කොපමණ කාලයකට පස්සේනේ? ඔව් මිනිත්තු 30යි. හරි. අහලා තින්නේ මෙතන කොපමණ කාලයකට පස්සේද කියලා. ඒ කියන්නේ මෙයා නිම කරන්න 45යි. මෙයා 15කින් ඉවර කරනවා. ඒ කියන්නේ 30යි. මිනිත්තු 30යි. හරි. හොඳට මතක තියාගන්න මම මේ ටියුට් වල වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ සිද්ධාන්ත වලට. සිද්ධාන්ත වලට දැන් ගොඩක්ම අවධානය යොමු කරන්නේ. ලියාගෙන ඉවරලා කියන්න. මං හිතන්නේ හරි. ඔව්. පොඩි මට විනාඩි 5ක් දෙන්න මේ කැම් එක හරියට හදාගන්න මට ඕගොල්ලෝ එවන මැසේජ් කියන්නේ ඒගොල්ලන්ට අපිට රෙස්පෙක්ට් එකක් තියෙනවා කරන ව්‍යාපාරයක් කරේ කට්ටියගේ වීඩියෝ එක පොඩ්ඩක් මියුට් කරන්න.
ඔයගොල්ලන්ට බෝඩ් එකේ පැහැදිලිව පේනවද? ඔව් සර්. හරි. හරිනේ? හරි. අපි යමු ඊළඟ ගන්නට. මම මේ තියෙන කාලයත් එක්ක සිද්ධාන්ත ඔක්කොම ටික කරනවා. හැබැයි ගණන් ඔක්කොම බොහෝ වෙලාවට හදන්න බැරි වෙයි. බලන්න. ඊළඟට කියන්නේ සැමියා යම් කාර්යයක් කිරීම සඳහා දින 10ක් ගත කරනවා. මේකට කලින් මම සිද්ධාන්තය යනවා. අරම ලේ සිද්ධාන්තයක් තියෙන්නේ. මෙන්න මෙහෙම හිතන්න. හිතන්න වත්තක් තියෙනවා කියලා. වත්තක් තියෙනවා කියලා. මේ වත්ත අපි කඩනවා කොටස් හතරකට. කොටස් හතරකට. මේ එක කොටසක් මේ සමාන කොටස් කියලා හිතුවොත් එක කොටසක් කියන්නේ හතරෙන් එකක් නේද? හතරෙන් එකක්. මිනිස්සේ දවසකට හතරෙන් එකක් කොටසක් සුද්ධ කරනවා නම් මිනිස්සේ දවසකට හතරෙන් එකක් සුද්ධ කරනවා නම් ඒ මිනිස්සයාට මේ වත්තම සුද්ධ කරන්න යන්නේ කොටස් හතරකට තියෙන්නේ දවස් 4යි. දවස් 4යි. දවස් 4යි. මේ දෙවැනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නයක් නැද්ද? මේ ප්‍රශ්නේ ටියුට් එකේ තියෙනව නේද? නෑ එක්කෙනෙක් නැහැ කියන එක හරි. මේ ප්‍රශ්නේ ටියුට් එකේ නැද්ද? කවුරු කතා කරන්නේ නම් නැහැ සර් මං හිතන්නේ. මං ළඟ තියෙන ටියුට් එකේ නෑ. අපොට්ටයි. ටියුට් එක මාරු කළා දාලා තියෙනවා. හරියට ප්‍රශ්නේ තිබ්බද? ටියුට් එකේ තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තිබ්බා. ටියුට් එකේ තියෙනවා. තියෙනවනේ. හරි. අංක දෙක ප්‍රශ්නේ self study unit 2 එකේ අංක දෙක යම් කාර්යයක් කිරීමට බිරිඳට දින 10යි සැමියාට දින 10යි මේ බිරිඳට දින 6යි අනේ තමාගේ සහාය ගත්තා නම් එයා දවස් 6 වැඩේ කරන්න පුළුවන් කියලා කියන්නේ මේක මෙහෙමයි හිතන්න මෙන්න මෙහෙම ඒකේන පුද්ගලයා මේ වත්ත ගත්තොත් මේ වත්ත සම්පූර්ණයෙන්ම සුද්ධ කරන්න කැමරා ඔෆ් කරගන්න විනාඩියකට මේ වත්ත ගත්තොත් මේ වත්ත සුද්ධ කරන්න එයාට සිම්පල් A දින ප්‍රමාණයක් යනවා කියලා හිතන්න සිම්පල් A ඒ කියන්නේ මුළු දාන්න සිම්පල් එතකොට ඒට සිම්පල් ඒ දින ප්‍රමාණයක් නම් යන්නේ ඔක නැත්තම් මම සංඛ්‍යාත්මකව ගත්තොත් දවස් 5ක් කියලා මේ වත්ත සමාන කොටස් 5කට කැඩුවොත් ඒ පහෙන් එකක් තමයි මෙයා දවසකට සුද්ධ කරන්නේ පහෙන් එකක් ඒකයි මම සංඛ්‍යාත්මකව ගන්නෑ සංකේතාත්මකව ගන්නවා
simple A කියලා. තව B කියලා පුද්ගලයෙක් ගත්තොත් එයාට simple B කාලයක් නෑ යන්නේ. මේ වත්ත සම්පූර්ණ සුද්ධ කරන්න යන්නේ B කාලයක්. එහෙමනම් මේගොල්ලෝ දිනකට කරන ගාන කියන්නේ එකයට simple A එකයට simple B. ඒ කියන්නේ සම්පූර්ණ දවස් ගාන A නම් A වලින් එකක් තමයි එකෙන් A sorry A වෙදීම එකයට A ඒ කියන්නේ දින ගාන යකට එන්නේ දින ගානේ භාගයක් විදිහට තමයි දවසකට කරන වැඩ ප්‍රමාණය තීරණය වෙන්නේ. ඔක උදාහරණයක් මම කලින් පෙන්නුවා. මේක දින 5 නම් මේ කොටස් 5කට වෙන් කරන්න පුළුවන්. කොටස් 5කට A කියන්නේ 5 නම් කොටස් 5කට 10 නම් ආයෙ කොටස් 10කට 20 නම් කොටස් 20කට. එතකොට මේ 20න් එකක් 10න් එකක් 5න් එකක් තමයි දවසකට කරන්නේ. එහෙනම් A නම් A වලින් එකක් B නම් B වලින් එකක්. දෙන්නම එකතු වුණොත් මොකක්ද වෙන්නේ දවසකට? මේ එකයට A ප්‍රමාණයකුත් වෙනවා එකයට B ප්‍රමාණයකුත් වෙනවා. එකයට A ප්‍රමාණයකුත් වෙනවා එකයට B ප්‍රමාණයකුත් වෙනවා. නමුත් මේවා කාල වලින් තියෙන්නේ දෙන්නම එකතු වෙලා දෙදෙනාම එකතු වෙලා දිනකට කරන වැඩ ප්‍රමාණය කියන්නේ මේක. මෙතන T කියන්නේ මොකද්ද? T කියන්නේ මුළු කාලය. T කියන්නේ මුළු කාලය. සම්පූර්ණ වැඩ ගාන මුළු කාලයෙන් බෙදුවාම එන්නේ දිනකට, පැයකට, විනාඩියකට ඒ මොන හරි ඒ කාලයේ ඒකක අනුව කරන වැඩ ප්‍රමාණය. එතකොට ඒක තමයි සමාන වෙන්නේ මේ එකයට A එකතු කිරීම එකයට B කිරීම. ඕකෙන් මොකද්ද කියවෙන්නේ ඇත්තටම? දෙදෙනා එකතු වෙලා කරන වැඩ ප්‍රමාණය දවසකට දෙදෙනා එකතු වෙලා කරන වැඩ ප්‍රමාණය සමාන වෙනවා. එකිනෙකා තනිවගත් කල දිනකට කරන වැඩ ප්‍රමාණයන්ගේ එකතුවට. ඒක තමයි මේකෙන් කියවෙන්නේ. මෙතන තව පොඩි දෙයක් තියෙනවා මේකත් කියන්නම් කොහොමම. තව පුද්ගලයෙක් ආවොත් මේ මුළු කාලය කියන්නේ 3 දෙනාත් එක්කම කරන එක. එතකොට මොකද වෙන්නේ? මෙතෙන්ට එයාවත් එකතු වෙනවා. තව එක්කෙනෙක් ආවොත් මොකද වෙන්නේ? මේ මුළු කාලය කියන්නේ 4 දෙනාත් එක්කම කරන එක. එයාගෙත් එක එකතු වෙනවා. කොහොම 10ක් ආවත් වෙන්නේ ඔය එකට එකතු වෙන එක විතරයි. මේක ලියා ගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේක ලියාගෙන 3 දෙනෙක් ආවොත් මෙහෙම එකක් එකතු වෙනවා කියලා. එතකොට මේක 3 දෙනාගේ කාලය වෙනවා කියලා. ඒකත් ලියා ගන්න. ලියාගෙන ඉක්මනට කියන්න මම ඊළඟ ගානට යනවා. ඊළඟ ගන්නේ තාම තියරින් ගියේ ගානට යනවා. ලියාගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න ඉක්මනට. තව මේක වැළුවොත් හොඳට පේනවා. මෙතන මේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයක් තමයි අරන් තියෙන්නේ. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයක් තමයි අරන් තියෙන්නේ. අපිට තව මේ විදිහටම තියරියක් එනවා. ජලනාල ගැටළු වල. ජලනාල ගැටළු වලදී මේ විදිහටම තමයි එන්නේ. නමුත් එතන කාර්ය කිරීම අපට කාර්යයක් වෙනවද? අපට කාර්යයක් වෙන්නේ නැද්ද කියන එක මත මේ ධන ඍණ මාරු වීමක් වෙනවා. ඒක එතෙන්දිම කියලා දෙන්න. ඒ හින්දා මේක බලන්න. මේක කියන්නේ A කියන පුද්ගලයා දවස් A වලදී කරනවා නම් එක දවසකට කරන්නේ එකයට A. B කියන පුද්ගලයා දවස් B වල කරනවා නම් කරන්නේ එකයට B. මේ පැහැදිලි කරලා කියලා දෙන්නේ මේ සිද්ධාන්ත වලට යන්න ඕනේ නැත්නම් මේක මට එකපාරට කියන්න පුළුවන්. ඒ කාලයකදී කරනවා නම් එකට A B කරන්නේ A මොනවා නම් මේ වෙනවා කියලා කියන්න පුළුවන්. මේක මේ කියලා දෙන්න ඕනේ නැත්නම් මේ පැහැදිලි කරන්නේ. හරි? ඇත්තටම මේකේ තියරි ඔළුවට ගියාම පස්සේ මේක ඇති දෙයක් නැහැ. ඒ හින්දා පුළුවන් තරම් සිද්ධාන්ත ඔළුවට දාගන්න. කෙටි ක්‍රම හැදෙන්නේ සිද්ධාන්ත වලින් මිසක් කෙටි ක්‍රම ඉබේ පහළ වෙන්නේ නැහැ.
ඒ වගේම හැම කෙටි ක්‍රමයක්ම හැම ගානකටම දාන්න බෑ. සිද්ධාන්තය දන්නවනම් හරියට ඒ අවශ්‍ය විදිහට කෙටි ක්‍රමය ඇප්ලයි කරන්න පුළුවන්. දැන් මේකේ කියන්නේ සැමියා කරොත් දවස් 10යි බිරිඳ කරොත් අපි දන්නේ නැහැ. දෙන්නම එකතු වෙලා කරොත් සැමියයි බිරිඳයි දෙන්නම කරොත් දවස් 6න් කරන්න පුළුවන් කියන. එහෙනම් කියන්නේ 1ට 6 සමානයි 1ට 10 ධන මම දන්නේ නැති එකට x කියලා නිකන් පදයක් දාලා. දන්නේ නැති. මොකද මම කිව්වේ දෙන්නම එකතු වෙලා කරන කාලය 1ට කාලය සමාන වෙනවා. තනිව දෙන්න වෙන වෙනම කරන වැඩවල එකතුවට. එතකොට මට දැන් මේක සුළු කරන්න ලේසි විදිය මේ සම්පූර්ණ පදේ මේ පැත්තට ගේන්න. මෙන්න මේ 6 1 කියන පදේ මේ පැත්තට ආපහු යන්න. එතකොට මේක මේ පැත්තේ තියෙද්දි මෙන්න මේ 10 1 කියන එක මේ පැත්තට ගේන්න. එතකොට 1ට x කියන එක ඉතුරු වෙනවා 1ට 6න් අඩු වෙන්න ඕනේ 1ට 10යි. මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය මොකද්ද? කුඩා පොදු ගුණාකාරය 30. 30ක් පස්සරක් 6 30යි. මෙතන 3. එතකොට මම පල්ලෙන් ලියුවොත් වෙනවා මම හිතන්නේ 1ට x කියන එක සමාන වෙන්නේ මෙතන සුළු වුණාම එන්නේ 2. මෙතන සුළු වුණා. 2 බෙදීම 30 කියන එක. 1ට x කියන්නේ 2 බෙදීම 30 ඉන්නවා මෙතන කියනවා. මේක පරස්පරය ගන්න ඕනේ x සමානයි 30 බෙදීම 2. බිරිඳ තනියෙන් කරා නම් දවස් 15ක් යනවා. බිරිඳ තනියෙන් කරා නම් දවස් 15ක් යනවා. ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේක මේ ඔයගොල්ලන්ට පියවරෙන් පියවර පෙන්වන්න ඕනේ නැත්නම් මෙච්චර දුර ලිව්වේ. නැත්නම් ලියන්නේ මේ මුකුත් ලියන්නේ නැහැ. කෙලින්ම මේක ලියන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම මේක ලියන්න පුළුවන්. හරි? එක්ක කෙලින්ම මේක ලියන්න ඕනේ. එහෙම නැත්නම් මේක ලියන්න ඕනේ. මේ දෙක ලියලා එන්න පුළුවන්. ලියාගෙන ඉක්මනට ඕක එකක් දෙන්න මම ඊළඟ ගන්න මොකද තියෙන කාලය සීමිතයි. තව විනාඩි 45ක් වගේ තියෙන්නේ. ඒ හින්දා මම මේ ගණන් මෙතනින් හදන එක නවත්තනවා. ඊළඟ මාතෘකාවට යනවා. මේ ඉතුරු ගණන් දෙක ඔයාලා try කරන්න. මොකද මම සිද්ධාන්තය කියලා දිලි ඉවරයි. ප්‍රශ්නයක් ආවොත් මම අහන්න. හරි. තව එක සිද්ධාන්තයක් තියෙනවා. මම එකක් කියලා දීලා යන්න. මේක ලියලා ඉක්මනට ගියා. මං හිතන්නේ කට්ටිය ලියාගෙන ඉවරයි මැසේජ් එකක් නෝ හරි කියලා. හරි ඊළඟ බලමු. තව එක සිද්ධාන්තයක් තියෙනවා. මෙන්න මෙහෙම. W කියන්නේ කාර්ය ප්‍රමාණය නම් කුඩා පොදු ගුණාකාරය ගත්තේ කොහොමද? හය සාධක තමයි 3 වැඩි කිරීම 2 10 සාධක තමයි 5 වැඩි කිරීම 2 මේ දෙකම දෙක පොදුවෙන් එක දෙකක් ගන්නවා මෙතන 3 වැඩි කිරීම 5 ඔක 30යි කුඩා පොදු ගුණාකාරය ගැන ලේසිම ක්‍රමය නැත්තම් මාට පුළුවන් මෙහෙම 6 10 මෙහෙම ගත්තා දෙකෙන් බෙදුවා 3යි 5යි ඔය ටික වැඩි කරා හරි answers දෙන්න අපි check කරන්න. ඔයගොල්ලෝ ගල්ලා group එකට දාන්න. මම ඊට පස්සේ answers ටික දාන්නම්. හරිද? ඊළඟට බලන්න. මෙන්න මෙහෙම තියෙනවා මම කියන්නේ W කියන්නේ කාර්ය ප්‍රමාණය. කාර්ය ප්‍රමාණය අපිට වෙන්න පුළුවන් දේවල් තියෙනවා. ස්කන්ධයක් वर्ग බලයක් ඒ වගේම පරිමාව ඔය කියන තුනෙන් ඕනෑක් වෙන්න පුළුවන් මෙන්න මේ W කියන එක සමානුපාතික වෙනවා T කාලය ඒ වගේම සමානුපාතික වෙනවා මිනිස්සු වෙන්න පුළුවන් යන්ත්‍ර වෙන්න පුළුවන් ඒව මත ඒ වගේම ආයි සමානුපාතික වෙනවා
තව එකක් තියෙනවා මෙතෙන්ට D දින ගන්න. මේ කාලය කියන්නේ දිනකට පැය. දිනකට පැය. ඔන්න තුනවත් සමානුපාතික වෙනවා. එතකොට අපිට මේකේ ව්‍යුත්පන්නයක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක ලියන්න ඉක්මනට ගියම මට බෝඩ් එක ඊට මදි එකට යන්න. ඉක්මනට ගියන්න. හරි සර්. හරි. මේක තමයි ගන්න. පළවෙනි අවස්ථාවේ කරන ලද කාර්ය ප්‍රමාණය බෙදීම ඉන්න මිනිස්සු ගන්න වැඩි කිරීම දින ගන්න වැඩි කිරීම දිනකට පැය ගන්න සමාන වෙනවා දෙවෙනි අවස්ථාවේ කාර්ය කිරීම මිනිස්සු ගන්න දින ගන්න දින ඒ වගේම දිනකට පැය ගන්න ඔන්න ඔය දෙක සමාන වෙනවා හදිස්සියවත් එකම කාර්යයක් නම් කරේ කාර්ය ප්‍රමාණය සමාන නම් කෙලින්ම ලියන්න පුළුවන් m එක වැඩි කිරීම d එක වැඩි කිරීම t එක සමානයි m දෙක වැඩි කිරීම d දෙක වැඩි කිරීම t දෙක මෙහෙම එකක් ලියන්න පුළුවන් නැත්නම් normal සාමාන්‍ය උත්පන්නය නෙමෙයි තියාගන්න ඕකෙන් දැන් පස්වෙනි ගාන හදන්න දෙන්නේ මම පස්වෙනි ගානට කෙලින්ම යන්නේ ඒකයි ගුවන් යානයක් තැනිව හොඳ කාර්මිකෙන් 12කට දිනකට පැය 9 වගේ දින 15ක් අවශ්‍ය වෙනවා. හදිසි මෙහෙමක් සඳහා දින 8න් හදන්න නම් පැය කීයක් වැඩ කරන්න ඕනද යන දිනකට. මොකෝ කාර්ය ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. කාර්මිකයෝ 12යි දිනකට පැය 9යි දවස් 15යි. දින 8න් හදන්න නම් කාර්මිකයෝ ඒ ගානමයි ඉන්නේ. දින ගාන 8යි දිනකට පැය ගාන දන්නේ නැහැ. මම මෙතන සුළු කිරීමක් ගැන කියලා දෙන්න හදන්නේ ඒ හින්දා ටක් ගාලා මේක ලියාගෙන මට කියන්න. එතකොට මට ලේසි මේ සුළු කිරීම කියලා දෙන්න. හරි සර්. මෙතන මෙහෙම. මේ සුළු කිරීම ඔයගොල්ලන්ට සුළු මේ පහසු කරන ක්‍රමයක්. ඇත්තටම සමහරක් කට්ටිය දන්නවත් ඇති. සමහරක් අය භාගයට දන්නවත් ඇති. මම මේ ගන්න සංඛ්‍යා ගැන හිතන්න එපා. මේ හතර හොඳේ. මම n කියලා එකක් දානවා. හේතුව නැත්තම් මේ සමාන වෙන්නේ නැහැ කොයිලාවක. දැන් අපි දන්න දෙයක් තමයි මෙහෙම භාග තිබ්බොත් උඩ යන මෙහෙම කපන්න පුළුවන්. මෙයා 3 වරක් 4 12 එහෙම පුළුවන් නේ. ඒක අපි දන්න දේ. නේ අපි දන්නේ නැත්තේ මොකද්ද? සමහරක් අය දන්න සමහරක් අය දන්නේ නැති දේ. මේ පැත්තේ අත තිබ්බොත් මේ හරියටම මේ සමාන ලකුණේ උඩ යා පැත්තේ. මෙයා උඩින්ද උඩ. මොකද මෙයාව ගත්තොත් එන්නේ පහළට. මෙන්න මෙතන කපන්න පුළුවන් අත වරක් 3යි කියලා. මේ පහට කපන්න පුළුවන් මෙතන 3යි කියලා. කොයිම වෙලාවකවත් මේ උඩයි මේ අතයි කපන්න බෑ. ඇයි? ක්‍රොස් එකේ වෙන්නේ ගුණිතයක්. මෙතන එන්නේ ගුණිතයක්. මෙතන එන්නේ බෙදීමක්. මේ පැත්තට ගන්න. මෙයා ගත්තොත් මෙයත් එක්ක කපන්න පුළුවන් මේ පැත්තේ මේ 10ට මේ 10. මේ 6ට මේ 6. අන්න ඒව හොඳට මතක තියාගන්න. මේ සමාන ලකුණෙන් මෙහෙම දිදි මේ 8කට මේ 8කට මේ උඩේකට මේ උඩේ. බෙදී මේ උඩට කොහොම කපන්න පුළුවන් නේ? අන්න ඒ දෙක පොඩ්ඩක් හොඳට මතක තියාගන්න. වැදගත් දේවල් දෙක කියාගෙන යන්න. දැන් ගානට ගියොත්
දැන් ගානට කියමු 12යි 9යි 15යි ඒ වැඩේම කරන්න කාර්මිකයෝ 12යි දවස් 8යි දින ගාන ගන්න තියෙන්නේ පැය ගාන ගන්න නැත්නම් මයින් කියලා ගත්තා. දැන් මොකද්ද වෙන්නේ? මම කිව්වාගේ 12ට 12 කපන්න පුළුවන්. මේ 8යි 15යි කැපෙන්නේ නැහැ. 8යි 15යි කැපෙන්නේ නැති හින්දා n සමානයි. 9 වැඩි කිරීම 15 බෙදීම 8 කියලා ගන්න. දැන් මෙතන මොකක්ද එන්නේ? මෙතන පැය වලින් එන්නේ. පැය වලින් එන්නේ. ඕක මිනිත්තු කරන්න ඕන නම් 60න් වැඩි කරලා සුළු කරන්න පුළුවන්. නැත්තම් මේක සුළු කරාම 9 වරක් 15 කියන්නේ කීයද? 9 වරක් 15 කියන්නේ 135යි. 135 බෙදීම 8 තමයි එන්නේ. ඕක සුළු කරන්න ඕනේ කොහොමද යන්නේ? මොකෝ එක්සෑම් එකේ දෙන ගණන් සුළු වෙනවා. ඕක තමයි එන්නේ. මට කියලා දෙන්න ඕනේ මේ ගාන ඇතුළේ ඇත්තට කලින් කරපු සුළු කිරීම ටික. හොඳේ? ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්තම් ඩග් ගාලා ලියාගෙන ඕක එකක් දෙන්න. මං ඊළාටම තර්ක රාමු ගානන් පස්සේ මේ ගණන් වල නම් මේගොල්ලෝ සිද්ධාන්ත ඔක්කොම ටික කියලා දෙනවා. ඊට පස්සේ තියෙන ගණන් වල එකකින් යනවා ඉක්මනට. ඉක්මනට ලියාගෙන මට ඉක්මනට දෙන්න. ඒක තමයි ඔයගොල්ලෝ කරන්න ඔක්කොම දේ. හැබැයි තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් අහන්න. මේ තේරෙන්නේ නැතුව ඉස්සරහට යන්න එපා. හරි. අපි දැන් බලමු. මේ තර්ක රාමුව ඇත්තටම ලේසි තර්ක රාමුවක්. මේ තර්ක රාමුවක් නෑ ඇත්තටම මෙතන. තර්ක රාමුවක් නෑ. පොඩ්ඩක් මනස මෙහෙවන්න දෙයි මනස. මේක කියන්නේ දත්තේ මොකද්ද? පොත් හයක් මෙහෙම තියලා දිනවලු. පොත් හයක් මෙහෙම තියලා. එක උඩ එක. පොත් හය ගැන කතා කරනකොට මෙන්න මෙහෙම කියනවා. මේකේ තියෙන නීති ගණිත සිංහල සංගීත ඉතිහාසය බෞද්ධ නීති පොත ගණිත පොත ළඟින්ම උඩින්ද අන්නේ தත්ත්වය කියද්දි මොනවා ලියා ගන්න ඕනේ ගණිතයට උඩින් තමයි නීති පොත තියෙන්නේ මේ අතර මුකුත් නැහැ ඊළඟට කියනවා සංගීත පොත සිංහල පොත හා ඉතිහාසය පොත් දෙක අතර ඔන්න தත්ත්වය පොඩි පටලවිල්ලක් එන්න පුළුවන් මෙහෙම මේක තියෙන්න පුළුවන් සිංහල ඉතිහාසය එහෙම නැත්නම් ඉතිහාසයේ උඩ ඇවිල්ලා සිංහලයට මේ අවස්ථා දෙකම එන්න පුළුවන් ඔය දෙක අතරට තමයි සංගීතය කියන පොත එන්නේ මේ අවස්ථා දෙකෙන් මොකක් හරි හරියන්න පුළුවන් නමුත් ඊළඟ දත්තේ කියවද්දි ඔය ගැටලුව ලෙහෙනවා බුද්ධ ධර්මයේ පොත නීති හා සිංහල පොත් අතර ඔය වෙලාවකවත් සිංහල පොත මෙහෙම උඩ තිබ්බනම් ඔය කියන නීති හා සිංහල පොත අතර කියන එක මෙහෙම හැදෙන්න ඕනේ මෙතෙන්ට තමයි එහෙනම් ඔය කියන බුද්ධ ආගම පොත එන්න ඕනේ නමුත් නීති පොත කොහෙලාවත් ඔහම තියෙන්න බෑ මොකෝ ගණිත පොතට උඩින් තියෙන හින්දා මේක වැරදි ඒක හැදෙන්න ඕනේ මෙහෙම නීති පොත ඔහම තියෙද්දි බුද්ධාගම පොත ඔහම ඇවිල්ලා ඔතෙන්ට තමයි සිංහල පොත එන්න ඕනේ එහෙමනම් ඔහම වෙන්න නම් මෙහෙම වෙන්න බෑ එහෙනම් මෙන්න මෙතෙන්ට තමයි ඔය කියන බුද්ධාගම පොත එන්නේ මෙතෙන්ට තමයි නීති පොත එන්නේ එහෙනම් මෙතෙන්ට තමයි ගණිත පොත එන්නේ පැහැදිලිද ඔය ඒ තර්කමත් තමයි ඔය ගොඩ නැගෙන්නේ එතකොට ලස්සනට මෙතන එනවා උඩම තියෙන්නේ ඉතිහාසය ඊට පස්සේ සංගීත ඊට පස්සේ සිංහල ඊට පස්සේ බුද්ධාගම
ඊට පස්සේ නීති ඊට පස්සේ ගණිත පළවෙනි ප්‍රශ්නේ උඩින් මැද පොත මොකද්ද ඉතිහාසය සංගීතය හා බුද්ධ ධර්මය අතර මොකක්ද දෙන්නේ සිංහල පොත යටින්ම තියෙන පොත මොකක්ද ගණිතය ප්‍රශ්න තියෙනවා නම් අහන්න නැත්නම් මේක ලියාගෙන ටක් ගාලා ඔකේ එකක් දෙන්න මට ඊළඟ ගන්නට යන්න මයික් මියුට් කරගන්න බෝඩ් එක පැහැදිලිද ඔව් සර්. කට්ටියම ලියාගෙන කියන්න හරි සර්. ඊළඟට දුර වේගය හා කාලය කියන එක දුර වේගය හා කාලය මම ඔක විතරයි ලියන්නේ ඇත්තටම මේක ඕන සිද්ධාන්තයක මම දැන් අකුර අකුර ගියාගෙන යනවා සමහර විට ඔයගොල්ලන්ට තේරෙන ඒවා වෙන්න පුළුවන් ගොඩක්ම තේරෙන්න වෙන්න පුළුවන් පොඩ්ඩක් අහන් ඉන්න මොකෝ එන්න තමයි මම ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර මේක අන්තිම අවසානයේ දක්වා අරගෙන යන්න ඕනේ හින්දා තමයි පටන් ගන්නෙ. පැය එකක් කියන්නේ එකයි පැය කියන්නේ 3600යි තත්පර. ඔය ගොඩක් දන්න දේවල්. කිලෝමීටර එකක් කියන්නේ මීටර් 1000ක්. හරි? දන්න දේවල් ඉදන් තමයි කිව්වේ. ඊළඟට වේගය කියන එක අර්ථ දක්වලා තියෙන්නේ දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවය කියන. ඒ කියන්නේ ගමන් කරන දුර බෙදනවා ඒ දුර යාමට ගතවන කාලය. ඔන්න ඔය කියන එකක් දැනගත්තාම අපිට උත්පන්න කරගන්න පුළුවන් දෙකක් තියෙනවා. දුර කියන එකක් මෙතනින් ගත්තොත් සමාන වෙන්නේ වේගය වැඩි කිරීම කාලය. කාලය කියන එක ගත්තොත් සමාන වෙන්නේ දුර බෙදීම වේගය. ඊළඟට මෙන්න මේ එකක් දැනගත්තාම මේ දෙක දැනගන්න පුළුවන්. ඔය පොඩිම දේවල් ප්‍රාථමික දේවල් මම මේ ඊළඟට එන්නේ ඒක පරිවර්තනය. ඒක පරිවර්තනය කරන එක පැයට කිලෝමීටර් කියන එක අපිට කරන්න යනවා තප්පරයට මීටර. ඒ වගේම තප්පරයට මීටර කියන එක අපිට කරන්න යනවා පැයට කිලෝමීටර. මට පොඩි දෙයක් ඕනේ. පැයට කිලෝමීටර කියන එක තප්පරයට කරන්නේ කොහොමද? මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මම අහන්නේ කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඉස්සෙල්ලා 18න් 5න් ගුණ කරනවා. 18න් 5න් ගුණ කරනවා. ඇයි 18න් 5න් ගුණ කරන්නේ? ඒකට හේතුව මොකක්ද? ඒ තමයි දෙවෙනි ප්‍රශ්නේ. ඔකෝ හැමෝම දන්නවා. ඒ කියන්නේ හැමෝම දන්නවා කියන්නේ සමහරක් අය මම ප්‍රශ්නේ අහන හැමතැනම. ඒකට හේතුව තමයි 18න් 5න් ගුණ කරන්නේ නැහැ කියලා දන්නේ නැහැ. නමුත් දන්නවා 18න් 5න් ගුණ කරන්න ඕනේ කියලා. මං අහන්නේ ඇයි එහෙම කරන්නේ? අන්න ඒක දැනගන්න. අපි දෙයක් කරන්න කලින් ඒක දැනගන්න බෑ. 18න් 5න් ගුණ කරනවා කියන්නේ ඒක පරිවර්තනයක් ඔතන වෙන්නේ. හැමෝම කියලා දෙනවා මේක ලේසියිනේ. මේක වැඩි කරන්න 18න් 5න් මේක වැඩි කරන්න 18 බෙදීම 5න්. ඇයි එහෙම කරන්න කියලා කවුරුත් අහලත් නැහැ. මම කවුරුත් කියනවත් දැකලත් නැහැ. ඒකයි මම කිව්වේ හැම තැනකම හැම කෙනෙක්ම දාන්න බෑයි කියලා. ඒක අපි ඒක දැනගත්තොත් අපිට පුළුවන්. මෙතන මෙහෙම වෙන්නේ. මෙන්න මේ කිලෝමීටර් කියන එක මීටර් කරන්න මොකද්ද කරන්න ඕනේ? කිලෝමීටර් එකක් මීටර් 1000යිනේ. මේක වැඩි කරන්න ඕනේ 1000යි.
මෙන්න මේ ප්‍රකාශය වැඩි කරනවා 1000. මේ පැයට කියන එක තප්පර කරන්න නම් පල්ලෙහාට එන්නේ මේ ඇත්තට මේ ප්‍රකාශය මෙහෙම තිබ්බට මේ කියන්නේ කිලෝමීටර් බෙදීම පැය කියන තමයි කියන්නේ. ඒකයි මෙතන මයිනස් එකක් උඩ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ යට වැඩි කරනවා 3600. මෙන්න මේ බින්දුවකට මෙන්න මේ බින්දුව කැපුණා. එතකොට 10 බෙදීම 36 දෙවරක් 18යි දෙවරක් 5යි. ඔන්න ඕක තමයි හැමෝම කියන්නේ 18න් 5න් වැඩි කරන්න 18න් 5න් වැඩි කරන්න. මෙතෙන් දෙනකොට ඕක අනිත් පැත්ත 3600 බෙදන්න 10න් ඒ හින්දා තමයි 18 බෙදීම 5 ගෙලෙන්නේ. හරි මං හිතනවා දැන් මින් ඉස්සරහට ඔබ දන්නවා. ඕක කරන්නේ ඔන්න හේතුව හින්දා. මේ ටික ලියා ගන්න ඕන ටක් ගාලා ලියා ගන්න. මම ඊළඟට යනවා. මේකේ තව පීවර් දෙකකට. ඒ කියන්නේ එකිනෙකා පසු කර යෑම චලනය වෙන වස්තු දෙකක්. අන්න ඒවල සිද්ධාන්ත ටික කියලා දෙන්න ටක් ගන්න. පුළුවන් තරම් ඉක්මන ලියාගෙන ඕක එකක් දෙන්න. මොනවා ප්‍රශ්නයක් තියෙනවද මෙතන? හරි සර්. හරි. මම මේ අතරම කියන්න ඕනේ. මගේ FB එකේ තියෙන group තියෙනවා. මම මේ group ගැන නෙමෙයි කියන්න යන්නේ. ඒක හොඳ කොට අහගන්න ඕකෝ. මට group ගැන කියන්න දෙන්නේ නැහැ. group වල ඉන්න කට්ටිය ගැන දන්නවා. දන්නේ නැති අයට කියන්නේ ඒ group වල යනවා IQ පාඩමෙන් පාඩම tute set එකක්. පාඩමෙන් කියන්නේ එක පාඩමකට අදාළ ප්‍රශ්න 10ක් ඕ ඊට වැඩියෙන් තියෙනවා tute වල. tute කියන්නේ ඇත්තේ ෆොටෝස් ඇත්තේ. පුළුවන් නම් ඔය දැන් IQ පොත හදනවනේ ඔයගොල්ලෝ. ඒක තමන්ට එක්සෑම් එක පාස් වෙන්න ඕනේ කියලා අදිෂ්ඨානෙ තියෙන කෙනෙක් තමන් තනියෙන් වැඩ කරන්න ඕනේ. ඒ වැඩ කරද්දී පොත හදන්න ඕනේ. ඒ පොත හදද්දී ඒ තියෙන ඒ පාඩම් වලට වෙන් කරලා ඒ පාඩම දාලා ප්‍රශ්න දාලා තියෙනවා. පොඩ්ඩක් මහන්සි වුණොත් හොයාගන්න බැරි කමක් නැහැ. මොකෝ මම ඔක්කොම මේ මැනේජ්මන්ට් ගෲප් එකේ ගවර්න්මන්ට් එක්සෑම් ගෲප් එකේ දැන් ඉස්සරහට මම හදලා තියෙන කස්ටම් එකේ උපාධි ගුරු එකේ ඒ දෙකෙත් දාලා අර SLAS ගෲප් එකෙත් තියෙනවා. announcement විදියට දාලා තියෙන්නේ සියලුම පාඩම් වලට අදාළව දැනට පාඩම් 14 කව මම දාගෙන ඇවිල්ලා තියෙනවා. ඒකෙත් මේ දුරහා කාලයට අදාළ හොඳ ප්‍රශ්න 15ක් 20ක් තියෙනවා ඒ ටික කරන්න. ඒ වගේම හැම පාඩමකට අදාළව වෙන වෙන කරලා දාලා තියෙනවා. ඔය ටියුට් එක ඕගොල්ලෝ හදන පොතේ අනිවාර්යෙන් ඕකේ print out එකක් අරගෙන අලවලා ඒ ටික හදන්න. Tamanට තනියෙන් වැඩ කරන්න තියෙන ලේසිම ටියුට් ටිකක් තමයි ඒක. ලේසිම ටියුට් කියන්නේ ඒකේ තියෙන ගණන් ලේසි නෑ. ගණන් එන්නෙන් අමාරු වෙලා තියෙනවා. රාස් භාෂා හැම එකම තියෙනවා. හදන්න බැරි දෙයක් තියෙනවා නම් WhatsApp තියෙනවා, Messenger තියෙනවා, call line තියෙනවා, Telegram තියෙනවා. ඕන එකකින් message එකක් දාන්න. සර් මේ ගන්න බෑ, මේක හදා ගන්න බෑ. මේ ටික හදලා තියෙන්නේ. දාන්න මම හදන විදිය දාන්න. තමන් තනියෙන් පුළුවන් තරම් වැඩ කරන්න ඕනේ. හරි? මම ඉස්සර නම් පාස් පේපර්ස්ට උත්තර දැම්මා. පාස් පේපර් උත්තර ලියලා දැම්මා, රෙකෝඩ් කරලා දැම්මා. නමුත් පසු කාලේන ඇතිවෙච්ච ගැටලුත් එක්ක ඒක මම නැවතුවා. මොකෝ ඒක මම කරාට හිත හොඳින් නොමිලේ අනිත් අය ඒක ආයුධයක් කරගන්නවා. ඒ හින්දා මම ඒක නවත්තලා දින්නේ. නමුත් මම අහන ප්‍රශ්න ඕනෙකට උත්තර දීලා දෙනවා හැමෝටම. ඕන ප්‍රශ්නයක් අහන්න කියලා දෙන ඕන වෙලාවක. හරි. අපි යමු. දුම්රියක් වේදිකාව පසුගියමක් ගැන කතා කරන්නේ. මම අර කණුවක් පව කරනවා වගේ සරලව කරන්නේ නැහැ. මම කෙලින්ම යන්නේ අමාරු වේකට. හේතුව තියෙන කාලයත් එක්ක. මේ වගේ දුම්රියක් මේ වගේ වේදිකාව පව කරනවා කියන්නේ මෙන්න මේ පිළිදීමට එන්න ඕනේ. මෙන්න මේ පිළිදීමට එන්න ඕනේ. එතකොට යා මෙතන ඉඳන් මෙන්න මෙච්චර දුරක් චලනය වෙලා තියෙනවා. වේදිකාව සම්පූර්ණයෙන් පව කරනවා කියන්නේ මේ දුම්රිය සම්පූර්ණයෙන්ම වේදිකාවෙන් එළියට යන්න ඕනේ. ඒ යන අන්තිම මොහොත තමයි මේ. අන්න ඒ වෙලාවේ දුම්රිය මෙතන ඉඳන් මෙතෙන්ටම ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ වේදිකාවේ දිග x කියලා ගත්තොත් ඒ දුරක් ගිහිල්ලා තියෙනවා. දුම්රිය දිග y කියලා ගත්තොත් ඒ දුරක් ගිහිල්ලා තියෙනවා. එතකොට අපි ගානට ආදේශ කරනකොට
දුර කියන එක ගන්නෙ x එකතු කිරීම y කියලා. පැහැදිලිද? අපිට වේදිකාව පසු කිරීමේ කාලය කියන්නේ මෙන්න මේ සම්පූර්ණ දුර යාමට ගතවන කාලය. දැන් මේ ගාන ගත්තොත් මීටර් 250ක් දිග දුම්රියක් 200ක් දිග. 200යි වේදිකාව, දුම්රිය 250යි. ඒ කියන්නේ මීටර් 450 එයා ගිහිල්ලා තියෙනවා. අපෙන් අහන්නේ තප්පර 45 නම් වේගය පැයට කිලෝමීටර් කීයද? අපි වේගය ගමු ඉස්සෙල්ලම. වේගය සමානයි 450 බෙදීම තප්පර 45. අපිට එනවා 10යි තප්පරයට මීටර් කියලා. අපි දන්නවා තප්පරයට මීටර් කියන එක පැයට කිලෝමීටර් කරන්න නම් මොකද කරන්න ඕනේ? ඔය කියන 10 වැඩි කරනවා 18 බෙදීම 5. 5 වරක් 1යි, එතන 5 වරක් 2යි. එහෙනම් 36යි පැයට කිලෝමීටර්. ප්‍රශ්නයක් තියෙනවා අහන්න නැත්නම් ටක් ගාලා ලියා ගන්නකො ඊළඟ ගණන් වලට යන්න ඕනේ. මම කොහොම හරි අද මේ self study 2 එක හරි හදනවා. self study 2 එක සම්පූර්ණයෙන් හදනවා. self study ඊළඟ එකේ 3 එකේ ගණන් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට මට සහයෝගය දක්වන්න ඉක්මනට ලියා ගන්න. ලියාගෙන ඉවරයි සර්. හරි. අපල ඊළඟ ගාන. බලමු ඊළඟ ගාන. මම අර කොටේ කලින් ආයුධයක් වගේ පාවිච්චි කරනවා කියන්නේ මේ ඒකේ මුකුත් මම කරගෙන වැරදි මුකුත් තියනව නෙමෙයි. මගේ වීඩියෝස් අරගෙන ඒ විදිහටම වීඩියෝ හදලා ඒක මේ සල්ලි වලට විකුණනවා. අන්න ඒ නිසා මම මේ පේපර්ස් වලට වීඩියෝස් දානක මම නැවතුනේ. නැත්තම් මම මහ බැංකුවකටම සම්පූර්ණයෙන්ම ප්‍රශ්න ටික දැම්මා. මම මහ බැංකුව වල පේපරේම තියෙන ප්‍රශ්න වලට මම පැහැදිලිව විස්තරාත්මක උත්තර ලියලා දැම්මා. මට ඊට පස්සේ ඒක වුණා මේ ඒ විදිහටම කට්ටිය හදනවා. ඒ විදිහ නපුරක් වෙනස් නැහැ. ඒ විදිහට මේ දී හදන්න බෑ නේ. මොකක් හරි වෙනසක් තියෙන්නේ බෑ. එහෙමවත් වෙනසක් නැහැ. ඒ එක ගාන මහ බැංකුව එකේ තියෙනවා ගානක තියෙනවා වැරද්දක්. ඒ ගානේ වැරද්ද විස්තර කරලා මම ඒ විදිහටම කියද්දි ඒක ඒ විදිහක ඒ විදිහම තියෙනවා. ඒ විදිහටම කියලා. ඇයි මේක වෙන්නේ කියලාත් කියනවා. හරි. ඒකට ප්‍රශ්නයක් නැහැ. මම පේපර් සාකච්ඡා කරන සම්බන්ධන ඔක්කොගෙම මම පේපර්ස් ටික කියනවා. මම ඒවල එහෙම කරන්නේ නැහැ. හරි. අපි බලමු. දැන් තියෙන දුම්රිය දෙකක්. මෙහෙමයි. මේක අවස්ථා දෙකකට ගන්න ඕනේ. මේ A කියන එක එයාගේ වේගය මම B කියලා ගන්නවා. මේ B කියන එක එයාගේ වේගය මම U කියලා ගන්නවා. මේකට හේතු දෙකක් තියෙනවා. මේක එකම දිශාවට යනවා එකක් විරුද්ධ යනවා තව එකක්. මම ඒ හින්දා මේකත් මේ පැත්තෙන් ගන්නවා. ආයි එක. මේක V මේක U මේක A මම මේ පැත්තෙන් ගන්නවා එකම පැත්තට යනවා. මේකෙන් ගන්නවා ප්‍රතිවිරුද්ධ දිශා. ඒ කියන්නේ මුහුණට මුහුණ. හොඳට බලන්න. එකම පැත්තට යනවා නම් මෙන්නේ මේ A මේ B ඔහොම දිවිලා මෙයා පහු කරන්න ඕන නම් මෙයා මෙතෙන්ට එන්න බෑ. එතකොට මේ දෙන්නේ දුර මෙහෙම මම කලින් ගත්තා වගේ xy නම් මේ දෙන්නේ දිගවල් මෙතන තියෙන්නේ x ධන y දිග. මේ දිග කියන්නේ x ධන y දිග. මේ දෙන්න මුහුණට මුහුණ එනවා කියන්නේ මෙන්න මෙහෙම අවස්ථාවක්. මෙන්න මෙහෙම ඇවිල්ලා. ආයි මේ දෙන්න පිහිටි වෙනවනේ මෙන්න මෙහෙම. මේ පැත්තේ ඇවිල්ලා මේ පැත්තේ B එනවා. එතකොට තියෙන්නේ මේ දෙන්න ගිහිල්ලා x ධන y දිග. ඔන්න ඕක තමයි අපි තේරුම් ගන්න ඕනේ. අවස්ථා දෙකේම දුර කියන්නේ x ධන y නමුත් වේග සලකනකොට
වේග සලකනකොට මෙන්න මෙහෙම වෙනස් වෙනවා. මෙච්චරයි. එකම පැත්තට යනවා නම් දැන් ඒ කියන එක නා පහු කරන්නේ v වේගය වැඩි වෙන්න ඕනේ. එයාගෙන් අඩු කරනවා v. වැඩි එකෙන් අඩු එක අඩු කරනවා. ප්‍රතිවිරුද්ධව යනවා නම් වේග දෙක එකතු කරනවා. පැහැදිලි? ආයි කියන්නම්. එකම පැත්තට යනවා නම් වේග දෙක වැඩි එකෙන් අඩු එක අඩු වෙනවා. දෙපැත්තට යනවා නම් වේග දෙක එකතු වෙනවා. එතකොට කාලය ගැන මොනවද කියන්න පුළුවන් නම් මෙන්න මෙහෙමයි. කාලය ගැන කියන්න පුළුවන්. මේක එකම අවස්ථාවේ එකම වේග වලින් සැලකුවොත් මෙයාගේ කාලය වැඩි වෙන්න ඕනේ. මෙයාගේ කාලය අඩු වෙන්න ඕනේ. එකිනෙකා පරයා යාම අඩු කාලයක ඉස්තු වෙන්නේ. එකිනෙකා මුහුණට මුහුණ හම්බෙලා මේ පහු වෙනකොට වැඩි කාලයක් ගත වෙනවා. අඩු කාලයක් ගත වෙනවා. මේ එකිනෙකා පහු කරගෙන යන්න ගියොත් පිටිපස්සෙන් ඇවිල්ලා වැඩි කාලයක් ගත වෙනවා. පැහැදිලිද? ඉක්මනට ලියා ගන්න. මම මේ ගානක් හදලා තව එක තියරියක් තියෙනවා. ගංගාවක මේ මුහුදක නැත්තම් අහසේ යන ප්‍රශ්න ටික එක් කරලා මම ඊළඟ මාතෘකාවට යනවා. හරි එහෙනම් බෝඩ් එක මකනවා. කට්ටියම ලියාගෙන ඉවරද? ටිකක් සර් නෑ. අත්තනම් මේ දැන් මේ මෙහෙම රූපය ඇදලා ඔයගලන්ට කියලා දුන්නාට මෙතන ඕන වෙන්නේ මෙන්න මේ ටික විතරනේ. මේ වේගය ගන්න කොහොමද? ඒ දුර ගන්න කොහොමද? මේ දෙක විතරයි ඕනේ. ඒ දෙක ගන්න විස්තරාත්මකව පැහැදිලි කරන්න තමයි මේක ඕනේ. කවුරු හරි එක පාට ඇවිල්ලා මේක දැක්කොත් කියන්නේ ආපෝ මෙයා කියලා දෙන්නේ මහා මේ මහා ගණන් හදන්න මේ වෙනවද IQ වලට. IQ වලට එන්නේ මේ ටික. ඒ ටික කියලා දෙන සිද්ධාන්ත කියලා දෙන්න බෑ ඉස්සෙල්ලා. ඒකයි මේ රූපදලා කියලා දෙන්නේ. ඕගොල්ලෝ ෂෝට් නෝට් එකේ ඉතුරු වෙන්නේ මේ x ධන y කැලලයි මෙන්න මේ කැලලයි විතරයි. හරි. ඊළඟට පැහැදිලිද? ලියාගෙන ඉවරද? ඔව් සර්. හරි. අපි බලමු. මම දැන් මේ තියරි කරගෙන යන්නේ. මේකේ ගානක් තියෙන ඒ ගානක් මම හදනවා. ඊළඟ ගානක් කියලා දෙන්න. මෙහෙම ගලක් ගත්තොත් ගඟ මෙහෙට ගලනවා. මෙහා 10කින් ගලනවා. මිනිස්සෙක් මේ පැත්තේ නම් දුවගෙන ආවිල්ලා පැනලා ගඟට 60කින් පිනක් හදනවා. මේ ඇත්තටම පිනන්න කීයකින්ද? මට මේක ඕනේ නැහැ ගාන හිතන්න එපා. ගඟක මුහුදක මුහුදක් නැහැ. ගඟක අපිට පීනන්න ලේසි කොයි පැත්තටද? ගඟ ගලන පැත්තට. ඒ පැත්තට ගහගෙන යනවා. නමුත් ගංගාවේ ඉහළට පීනනොත් මොකද වෙන්නේ? අපු ආපස්සට තල්ලු කරනවා නේද? අන්නේ සිද්ධාන්තය තමයි මෙතනක් තියෙන්නේ. මෙයා 10න් මේ පැත්තට ගලන් යනකොට මෙයා 60කින් ඉහළට පීනන්න හැදුවොත් ඉහළට පීනනවා කියන්නේ මං ඉහළට කියලා විතරයි ලියන්නේ. සමාන වෙනවා මිනිසාගේ හරි බෝට් එකේ හරි අඩු වෙනවා ජලයේ වේගය. පහළට පීනද්දී කිසිම ප්‍රශ්නයක් නැහැ. මිනිසාගේ හරි බෝට් එකේ එකතු වෙනවා ජලයේ වේගය. ඔය දෙකෙන් අපිට තව දෙකක් ගන්න පුළුවන්. අන්නේ ගන්න පුළුවන් දෙක මම වෙන පාඩකින් ඒ කියන්නේ. අපිට තව දෙකක් ගන්න පුළුවන්. මිනිසා හරි බෝට්ටුව හරි කියන්නේ මේ දෙක එකතු කළා ඉහළ පහළ එකතු කළා දෙකෙන් බෙදුවාම එන්නේ.
අපිට ඕන වෙන්නේ මෙන්න මේ දෙක විතරයි. මේ දෙකෙන් මේ දෙක ගන්න පුළුවන්. මේක එකතු කරලා දෙකෙන් මේ ගන්න දෙන්න. ඊළඟට ජලය කියන්නේ වැඩි එක්කෙනා පහළනේ. පහළගෙන් අඩු කරනවා ඉහළ එක්කෙනාව. ඒක බෙදනවා. හරි අප මේක දැන් මම කලින් කියලා දුන්නානේ අප බලමු මේ ඉතුරු ගණන් දෙක ගණන් දෙක බලමු දුම්රිය AB දුම්රිය දෙකක් A B මෙයා 54යි මෙයා 10යි sorry අපේ මේ බැංකුවෙන් මම කිව්වේ කාඩ් එකක් හදාගත්තාම යාළුවෝ ලේසි. අයින් පොඩ්ඩක් මියුට් කරගන්න. අයින් පොඩ්ඩක් මියුට් කරගන්න. හරි. දුම්රිය දෙක 54යි 18යි එකම දිශාවට ගමන් කරනකොට කොහොමද ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරනකොට කොහොමද කියලා අහනවා. දුම්රිය දෙකේ දිගවල් දීලා තියෙන්නේ 200යි 250යි. ඒ කියන්නේ මුළු දිග 450යි. අපිට ඕන එකක් තමයි දුර. එකම පැත්තට යනවා මම කිව්වා වැඩි එකෙන් අඩු එක අඩු කරලා ගන්න. දෙපැත්තට යනවා මම කිව්වා මේ දෙක එකතු කරලා ගන්න. දැන් ප්‍රශ්නයක් එනවා මේ දෙක අඩු කරාම මෙතන 36යි. මේ දෙක එකතු කරාම මෙතන 72යි. අපිට මේක තියෙන්නේ පැයට කිලෝමීටර් වලින් අරක දෙන්නේ මීටර වලින්. අපි මේක කන්වර්ට් කරන්න ඕනේ තප්පරයට මීටර. එහෙනම් 5 බෙදීම 18න් වැඩි කරන්න. මෙතනත් ඒ විදිහටම 5 බෙදීම 18න් වැඩි කරන්න. 18 වරක් 1යි 18 වරක් 2යි. එහෙනම් මෙයා තප්පරයට 10යි. මෙයාව ගත්තොත් 18 වරක් 1යි 18 වරක් 4යි. මෙයා 20යි. තප්පරයට මීටර. දැන් එකම පැත්තට ගියොත් කාලය මම මෙතන කරනවා මේ දෙක එකම පැත්තට ගියොත් කාලය සමාන වෙනවා ඔබ t කියලා ගන්නවා දුර 450 බෙදීම 10යි ඒ කියන්නේ තප්පර 45යි විරුද්ධ ගියොත් කාලය t දෙක කියලා ගන්නවා සමානයි 450 බෙදීම 20 එන්නේ 22.5යි තප්පර. ප්‍රශ්නයක් තියෙනවා අහන්න නැත්නම් ටක් ගාලා ලියා ගන්න. මම ඊළඟ මේ ගාන කරලා ඉතුරු ටික පොඩ්ඩක් ඉක්මනට කියලා දෙන්න. දැන් වෙලාව මම ඉවරුණා මොකද මට මේ විදුලිය ඇන හිටීම නිසා අවස්ථා දෙකක සම්බන්ධ වෙන්න බැරි වුණානේ. එහෙනම් මම පොඩ්ඩක් ලාවක් කරනවා. ඉක්මනට ලියා ගන්න. ලියාගෙන මට කියන්න. හරි. අපි බලමු ඊළඟට ඉහළට ගමන් කරන්නේ 19න් පහළට යන 25 නම් බෝට්ටු වේගය යනවා. මම කලින් කියලා දුන්නා බෝට්ටු වේගය කියන්නේ ඉහළට යන වේගය අන්ත පහළට යන වේගය තමයි ඉහළට යන වේගය බෙදීම දෙක. මේ දෙක එකතුව ගත්තොත් ඔයාලට පේනවා 44ක් එනවා. 44 දෙකෙන් බෙදුවාම 22යි පැයට කිලෝමීටර. මේ ඇවිල්ලා බෝට්ටුව. මම බලන්න විතරක් ලියනවා. ඊළඟට ආනවා ජලය.
ජල වේගය කියන්නේ පහළට යන්නේ 25න් එකකින් අඩු වෙනවා 19ක් එක දෙකකින් බෙදනවා අඩු වුණාම 6යි 6 දෙකකින් බෙදනවා 60 කිලෝමීටර තුනයි ප්‍රශ්නයක් තියෙනවා අහන්න නැත්තම් ලියන්න මොකවත් සිද්ධාන්ත දන්නකොට මේවා නිකන් මේවා ලියන්න දේවල් නේ හිතෙන් හදන්න පුළුවන් ගණන් ඊළඟට දෙන අනුපාත ගානක් ඒ අනුපාත ගානම එකක් කරනවා ඊළඟට දෙනවා චලනලයේ එකක් කරනවා ඔර්ලෝසු හදින වෙලා තිබ්බොත් මම එකක් කරනවා නැත්නම් ඒක කරන්නේ නැහැ බලන්න පුළුවන් තරම් ඉක්මනට ලියන්න මට කියන්න ඔක මට සමහරවිට මැසේජ් පේන්නේ නැහැ ඔයගොල්ලෝ පුළුවන් නම් මයික් අන්මියුට් කරන්න හරි සර් මම හිතන්නේ දැන් අර විදුලිය කප්පාදු වෙන්න මේ මීටින් එක ඕෆ් වෙච්ච හින්දා ගොඩක් කට්ටියට සම්බන්ධ වෙන්න බැරි වුණා. මම දැන් ලින්ක් දැම්මා. බලමු සම්බන්ධ වෙයිද කියලා. මොකෝ කලින් කරගෙන යනකොට 100ට වඩා කට්ටිය එන්න හැදුවා. අතන. එක්කෙනෙක් අයින් වුණා අනිත් එක්කෙනා දෙන්න විදියක් නැති වුණා. ඒ වගේ අවස්ථාවක්. දැන් මේ අනුපාත ගාන ගත්තොත් හරිම ලේසි. 60 හාල් දිනවා 90 හාල් දිනවා. මේ දෙක මිශ්‍ර කරලා 100ට විකුණන්න ඕනේ. ඔව් 100ට විකුණන්නේ 120 එක ලාභයක් එන්නනේ 100ට විකුණන්නේ 120ක ලාභයක් එන්න 120ක ලාභයක් එන්න ඒ කියන්නේ අපි මේක හැදුවට පස්සේ එන ගානේ 120ක් ලාභයි ඒ කියන්නේ 100ක එකක් නම් විකුණන්න ඕනේ 120ක ලාභයක් එන්න 120 හරිද 120 නමුත් මේක 100ට මේක ඇත්ත ගන්නවන්න නම් මොකද කරන්න ඕනේ මේක 120 බෙදලා 100ෙන් වැඩි කරන්න ඕනේ 100ෙන් වැඩි කරන්න ඒ ඉන්න එතන පොඩි සුළු කිරීමේ අපහසුතාවයක් එනවානේ ඒ ඉන්න මම පොඩි දෙයක් කියනවා ඔය 120 කියන එක 125 කරගන්න 125 කරගන්න 125 කරගන්න 125 හොඳේ 120 නෙමෙයි 125 කරගන්න එතකොට මේ 100 ගන්න 125ට විකුණන්න ඕනේ අපිට මේ 100ට විකුණන්න කීයද හොයාගන්න ඕනේ එතකොට 125න් බෙදලා 100න් වැඩි කරනවා කියන්නේ 25 ඒවා 5යි 25 ඒවා 4යි 5 ඒවා මෙතන 20යි එහෙනම් මේ රුපියල් 80ක එකක් තමයි විකුණන්නේ 100ට එතකොට මෙතන 80 ගන්නේ ඒ හින්දා ඔන්න බලන්න 61යි 91යි මිශ්‍ර කරාම හැදෙන්නේ 81ක් 91ක් 80ට හදනවා කියන්නේ පාඩුයි 10ක් 61ක් 80ට හදා ගන්නවා කියන්නේ ලාභයක් රුපියල් 20ක එහෙනම් 60න් 10ක් ගන්නකොට 90න් 20ක් ගන්න ඕනේ 1:2 අනුපාතයට තමයි මිශ්‍ර කරන්න ඕනේ 1:2 අනුපාතයට 1:2 අනුපාතයට පැහැදිලිද ප්‍රශ්නයක් තියෙනවා අහන්න නැත්නම් ටක් ගාලා ලියන්න මෙතන මම ගණන් දෙකක් දැම්මා මෙතන ප්‍රතිශතයක් අතන අනුපාතයක් ලියාගෙන ටක් ගාලා කියනවා ප්‍රශ්න දෙනවද අහන්න හරි සර් හරි අපි යමු ඊළඟ ගානට ඊළඟ ගාන අන්තිම ගාන වෙයි බෝ වෙලාවට මම මේක සිද්ධාන්ත කරන්න ඉස්සෙල්ලාම මේ ටැංකියක් පුරවන එකක් නේද කියන්නේ ටැංකියක් පුරවන එකක් තියෙනවා හොඳට මතක තියාගන්න මේකේ සිද්ධාන්ත දෙකක් තියෙනවා මේ නල වලින් පුරවද්දී අපිට ඕන වෙනවා නලයේ වේගය. එතන මේ ඕනේ නැහැ. මේ හරස්කඩ වර්ගඵලය. අපි වෘත්තයක් කියලා සලකන්නේ. අන්න ඒක ඕන. ඔන්න ඔය දෙක ඕන වෙනවා. ඒ වගේම පුරවන කාලය ඕන වෙනවා. අපි දන්නවා q කියන්නේ පරිමාවක් නම් වේගයක් ගත්තොත් එන්නේ අපිට දිගක්.
මේ ඒ වලින් එන්නේ හරස්කඩ වර්ගඵලයක්. තප්පරයක් සැලකුවොත් එන්නේ මෙච්චර දිගක් කියලා. ඒ දිගෙන් එන වතුර පරිමාව කියන්නේ මේ දෙකේ ගුණිතය. මේ දෙකේ ගුණිතය. නමුත් කාලයත් එක්ක සැලකුවාම ඒ කාලය පුරාවටම කොච්චර ආවද කියලා ඔන්න ඔක තමයි එන්නේ. මේක අපිට ඕනේ නැහැ. මේක ඕනේ නැහැ. මම මේ කියන්නේ මේක තමයි සිද්ධාන්තය. නමුත් අපේ ගණන් හදද්දී අපිට ඕන වෙන්නේ පළවෙනි අවස්ථාවේ කාලය ඊළඟ අවස්ථාවේ වර්ගඵලය සමානයි. දෙවෙනි අවස්ථාවේ කාලය දෙවෙනි අවස්ථාවේ වර්ගඵලය. ඕක ලියන්නත් එපා. මම ඒක සුළු කරනවා. ඕක තමයි අපිට ඕන වෙන්නේ. අවස්ථා දෙකේ කාලය වර්ගඵලය. වර්ගඵලය කියන එක ගන්න පුළුවන් 5r වර්ග. r කියන්නේ අරය. එහෙම නැත්නම් t2 5r දෙකේ වර්ගය. ඔතනින් අපිට අත්තන අවශ්‍ය මේක විතරයි. මෙන්න මේක විතරයි. ඔන්න ඔක දැනගත්තා නම් ඕකෙන් තව උත්තර කරගන්න පුළුවන් මෙහෙම. මේ දෙකේ සම්පූර්ණ වර්ගය කියලා ගන්න. ඒ අවශ්‍ය නැහැ. මේක දැනගත්තා නම් ඇති. මේක විතරයි ඕන වෙන්නේ. පළවෙනි අවස්ථාවේ කාලය වැඩි කිරීම හරස්කඩ අරේ වර්ගය සමානයි. දෙවෙනි අවස්ථාවේ කාලය වැඩි කිරීම අරේ වර්ගය. පැහැදිලි? ඒක විතරක් මතක තියාගන්න අනිත් එකකට ඕනේ. අනිත් ඒ ඕනේ නැත්නම් අපල. ඕක විතරයි කොහොම ඕනේ. තව ටැංකි පුරවන්න යනකොට නල කීපයකින් පුරවනකොට මේ බලන්න. මේ A මේ B C කියලා එකක් දාලා හිස් කරනවා. C කියලා එකක් දාලා හිස් කරනවා. මම කලින් කිව්වා කාර්ය ගැටළු වල ගන්නකොට A ගේ කාලය සිම්පල් A, B ගේ කාලය සිම්පල් B, C ගේ කාලය සිම්පල් C. මම AB විතරක් සලකනකොට AB විතරක් සැලකුවොත් දෙන්නගෙන් පුරවන්න යන කාලය කැපිටල් T නම් තප්පරයකදී පිරෙන ප්‍රමාණය කියන්නේ 1ට T සමාන වෙනවා. ඒකෙන් පිරෙන ප්‍රමාණය කියන්නේ 1ට A එකතු කිරීම B ගෙන් පිරෙන ප්‍රමාණය 1ට B. ඕක මම කියලා දුන්නා කාර්ය ගැටළු කරනකොට. මම හිතනවා මේක දැන් ලියාගෙන තියලා මම ඒක මකනවා. එතකොට මම දැන් මෙන්න මේ ඉස්කන් එක යනවා සම්බන්ධ කරගන්න පොඩ්ඩක්. AC දෙන්නා විතර මම සැලකුවොත් එනවා මට මෙන්න මෙහෙම. දෙන්නම එකට විවෘත කරොත් පිරෙන්න යන කාලය 1ට T සමානයි. A පුරවන ප්‍රමාණය 1ට A, C අයින් කරන ප්‍රමාණය 1ට C. අන්න ඒ නිසා ඉවත් වීමක් සිදු වෙන හින්දා මෙතෙන්ට ඍණ ලකුණක් එනවා. කලින් වගේම තමයි තුන් දෙනෙක් කාලා කියලා ප්‍රශ්නයක් නැහැ. කාලය 1ට T නම් සමානයි. 1ට A එකතු කිරීම 1ට B. මෙයා අඩු කිරීම මොකෝ මෙයා ඉවත් කරන හින්දා 1ට C. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න නැත්නම් මේ ටික ලියා ගන්න. දැනගන්න ඕනේ සිද්ධාන්තය. පුරවණන් එකතු කරනවා ඉවත් කරනවා නම් අඩු කරනවා. හරි? ඕන්න ටක් ගාලා ලියන්න. ලියාගෙන ඔක එකක් දෙන්න. හරිද? හරි සර්. අපි එකකින් ගන්න බලමු.
එකකින් පැය 5යි අනිත් එකෙන් පැය 8යි කියලා කියනවා. මම ඒ නල දෙක එකවර කතාව යන්නේ. ඊට පස්සේ කතාවට යනවා. මේ නල දෙක පිරවීම හා හිස් කරන්න යොදාගත්තා නම් හොඳට මතක තියාගන්න. හිස් කරන්න යන කාලය හැමතිස්සෙම වැඩි වෙන්න ඕනේ පුරවන්න යන කාලයට වඩා. එහෙම නොවුනොත් ටැංකිය පිරෙන්නේ නැහැ කවදා. ඒ ඉඳලා මේක පාවිච්චි කරන්න ඕනේ හිස් කරන්න. පැය 8ක හිස් කරන්නත් පැය 5ක පුරවන්නත් යොදන්න. මේ දෙක එකට යොදාගත්තොත් 1ට 5 අඩු කිරීම 1ට 8 සමානයි. දෙන්න ගුණාපෝධ ගුණාකාරය මම ගන්න පුළුවන් 40 කියලා. 5 වරක් 8 40යි. 8 වරක් 5 40යි. ඒ ඉන්න මට එනවා මෙන්න මෙහෙම. 3 බෙදීම 40. ඔය එන්නේ 1ට කාලය කියන එකනේ. එහෙනම් කාලය කියන්නේ 40 බෙදීම 3යි. ඔය එකක් පුරවන්නත් එකක් කිස් කරන්නත් තිබුණා. හදිස්සිය දෙකෙන්ම පුරවන්න තිබ්බනම් මම එකම හදනවා මෙතන. දෙකෙන්ම පුරවන්න තිබ්බනම් එන්නේ 1ට 5යි ඉතිරි 1ට 8 කියන එක. උඩාපොදු ගුණාකාරය 40යි. මෙතන 8යි මෙතන 5යි. ඒ කියන්නේ කාලය එනවා. Mariela, ipo මුලින්ද දෙවර. පවුල් කරන්න කරුණාකරලා 40 බෙදීම 13යි. හරි? එතකොට මේක ලියා ගන්න මම ඊට පස්සේ තව පොඩි දෙයක් කියලා මම මේ සෙන් එක නවත්තනවා. ලියාගෙන ඉරලා මට ටක් ගාලා කියන්න. මොනවාද ප්‍රශ්න දෙනවද අහන්න? හරි. මම ඉතින් ලියාගෙන ඉවරයි. මම සෙමිනාර් එක පටන් ගන්නකොට කිව්වා ටයිමින් කියන එක හරි වැදගත්. ඒක සිද්ධාන්ත කියන එක විතර වැදගත් වෙනවා. ඒ හින්දා පොඩ්ඩක් ඒකට අවධානය යොමු කරන්න. මෙතන MS වලින කට්ටිය ඇති ෆොරෙන් සර්විස් කියන අය ඇති බස්නාල පළාත් ටීචින් දකුණු පළාත් ටීචින් කියන අය ඇති දේශීය අධ්‍යාපන කියන අය ඇති ගුරු අධ්‍යාපනඥයෙක් කියන අය ඇති ඒ වගේම BOC management training නැති තව එක්සෑම් තියෙනවා ඒ වලින් කට්ටිය ඇති. පාස් පේපර්ස් අනිවාර්යෙන් ටයිමින් කරලා කරන්න ඕනේ. පාස් පේපර්ස් ලියන්න ඕනේ. මොඩල් පේපර්ස් ලියන්න ඕනේ. සිද්ධාන්ත තමන් අර කිව්වා වගේ පොතක් හදන්න ඕනේ. ඒ පොත හැදීමෙන් තමන්ට IQ ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් හොඳට. මගේ ගෲප් වල බලන්න. ගෲප් වල මම ගෲප් වල කියන්නම් මේ නම් ටික ඕන්න. ගවර්න්මන්ට් එක්සෑම් ගෲප් කියලා එකක් තියෙනවා. ගවර්න්මන්ට් එක්සෑම් ගෲප් රාජ්‍ය සේවා තරඟ කියලා දෙනවා. management service MSO management service එකට එකක් තියෙනවා. සම්මන්ද කරුණාකාර සේවා නිලධාරී සර්විස් ඔෆිස් එකට. ඊට පස්සේ බස්වැඩ ටීචර් වෙන එකක් ඇති. කස්ටම් එකකට වෙන එකක් ඇති. SLAs එකට වෙන එකක් ඇති. ඔය ගෲප් හැම එකම බලන්න අනිවාර්යෙන් හැම එකේම පාස් පේපර්ස් තියෙනවා. සිද්ධාන්ත වල පේපර්ස් තියෙනවා. ඒ වගේම lesson by lesson පාඩමෙන් පාඩමට වෙන් වෙච්ච ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඒවා අර පොත යාළුවා කීප විදිහට කරන්න. MSO කට්ටියට විශේෂයෙන් පටන් ගන්නවා past papers model papers with theory එක මට මතක විදියට ටයිම් ටේබල් එක දීපේ 6යි 30 9යි 30 6යි 30 9යි 30 තමයි දීපේ ඉරිදා. ඒකට ජොයින් වෙන්න ඕන විදිය ගෲප් එකේ දාලා ඇති. ෆොරෙන් සර්විස් කට්ටියට ෆොරෙන් සර්විස් වල වැඩනවා ඉරිදා උදේ හෝ ඉරිදා හවස. බස්නායර පළාත් දකුණු පළාත් ටීචින් රට වෙන්නේ උදේ හෝ හවස. ඒ එකක්වත් කලවම් වෙන්නේ නැති වෙන්න වෙන වෙනම වෙන් කළා ටයිම් ටේබල් ටික ගෲප් එකේ දානවා. ගවර්න්මන්ට් එක්සෑම් ගෲප් එකේ වරහන් ඇතුලේ දෙනවා රාජ්‍ය සේවා තරඟ කියලා.
සම්බන්ධ වෙන කවුරු හරි කැමති නම් පාස් පේපර්ස් කරන්න කැමති නම් අපිත් එක්ක තවදුරටත් පාස් පේපර්ස් කරලා මහන්සිලා එක්සෑම් එක පාස් වෙන්න කැමති නම් හරියට ඒ කියන්නේ උඩරේම ලකුණු මට්ටමකට ගිහිල්ලා මොකෝ ගිය පාර SLAs එක 39ක් පාස් වෙලා දිනවා ඕපන් ලිමිට් දෙකෙන්ම ඒ වගේම මහා බැංකු විභාගයේ 115 පාස් වෙලා දිනවා අපේ පාඨමාලාවේදී මම ඒ පාඨමාලාවේ මම බුද්ධි පරීක්ෂණය කරේ ඒකෙදි ආයි 2018 විද්‍යාත්මක සේවයේ ලංකාවේ පළවෙනි බිහි වෙලා ඉන්නවා එහෙම තමන් කැපකිරීමක් කරොත් අපේ කැපකිරීමත් එක්ක ලොකු තාලයකට යන්න පුළුවන් ඒන කට්ටියටම මේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා එකතු වෙන්න කැමති නම් අපිත් එක්ක පාඨමාලාවත් එක්ක දිගටම මේ ෆෝන් නම්බර්ස් දෙකම ඕපන් ඕන වෙලාවක කතා කරන්න අද උදේ ආපු කෝස් නම් ආන්සර් කරේ නෑ අත්‍තරම මේ පන්තියට ලෑස්ති වෙන එකයි මේ හරන්න නැති එකයි ප්‍රශ්නත් එක්ක හිටපු හින්දා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp ඕන එක ඕන මැසේජ් දාන්න අද මේකේ වීඩියෝ එක මම FB එකට දාන්නම් සංස්කරණය කරලා ඉවර වෙලා අද රෑ හෝ හෙට උදේ වෙද්දී එහෙනම් සම්බන්ධ වෙච්ච ඔක්කොම මොන හරි දැන් තේරෙන්නේ නැති කියලා හිතනවා එහෙනම් කට්ටියටම ජය වේවා